මෙන්න මෙහෙම එකක් කරන්න කියලා කිව්වේ. හරි. අංක දෙකක් ඇතුළත් කර අංක දෙකක් ඇතුළත් කරාට පස්සේ එම අංක දෙකෙහි එකතුව ලබාගත හැකි ආකාරයෙන් flow chart එකක් පිළියෙල කරන්න. Draw a flow chart in such a way that you can enter two numbers and get the sum of those two numbers. ඒ numbers දෙකේ එකතුව අරන් ප්‍රතිදානය කරන්න. flow chart එකක් අඳින්න කියලා තමයි කිව්වේ. හරි. right. එතකොට මේ flow chart එක අඳිනකොට මම කිව්වා මේකේ ආරම්භයක් තියෙන්න ඕනේ කියලා. හරි. flow chart එකට අදාළව ආරම්භයක් තියෙන්න ඕනේ. එතකොට flow chart එකේ ආරම්භය සලකුණු කරන්න විශේෂ සංකේතයක් පාවිච්චි කරන්න තියෙනවා. නේද? flow chart එකේදී අපි විශේෂ සංකේත ඇසුරෙන් තමයි මේවා නිරූපණය කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ආරම්භය. හරි. අපි ගත්තොත් එහෙම මම ඉංග්‍රීසියෙන් ලියන්නේ. start. ආරම්භය. හරි. එතකොට ආරම්භය ඊට පස්සේ මොකද කරන්නේ? අංක දෙකක් ඇතුළත් කරන්න. හරි. අංක දෙක කොහොමද ඇතුළත් කරනවා කියන්නේ මොකද්ද දැන්? ඇතුළත් කරනවා, ඉන්පුට් කරනවා. එහෙනම් අපි ඉන්පුට් කරන්න ඕනේ. අංක දෙක කොහෙවත් නැහැ අපි ඉන්පුට් කරන්න ඕනේ. හරි. එතකොට එහෙනම් අපි අංක දෙක ඇතුළත් කරන්න අංක දෙක සඳහා අපිට සංකේත දෙකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් අපි input numbers as x, y. අපි යමු numbers දෙක x සහ y කියලා ඇතුළත් කරන්න කියලා. හරි. ඔන්න සංඛ්‍යා දෙක ඇතුළත් කර අපේ පළවෙනිම ක්‍රියාවලිය තමයි start එක ආරම්භය. හරි. ඊට පස්සේ input එක. හරි. දැන් start එක මතකද ඔයගලන්ට මම කිව්වා start එක අපි ගන්න ඕනේ කොන රවුම් වෙච්ච ඍජු කෝණාශ්‍රයකින්. ඔන්න ඔය වගේ. එහෙම නැත්නම් සමහරු කියනවා මේකට මේ බිත්තරයක් වුණත් කමක් නැහැ කියලා. ඔන්න ඔය වගේ හැඩයකින් ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙන ඉන්පුට් එක. හරි. ඉන්පුට් එක කොහොමද දාන්නේ? ඉන්පුට් එකේ හැඩේ මෙන්න මෙහෙම සමාන්තරාශ්‍රය. ඔන්න ඉන්පුට් කරන සිම්බල් එක දත්තයක් අපි දානවා. හරි. මට මේක ඇඳලා එවලා තිබුණේ මේ මෙයා විතරයි. මම එව්වට බින්දය විතරයි ඇඳලා එවලා තිබුණේ. input numbers as x, y. දැන් එකතුව කොහෙටද අපි දාගන්නේ? මේ දෙක එකතු කරන්න ඕනේ. දැන් එහෙනම් ඔන්න දැන් තමයි අපිට එකතු කරන්න තියෙනවා. ඒක තමයි process එක. එහෙනම් එකතු කරන process එක එකතු කිරීම. ඒ process එක අපි එකතු කරලා එයාව තවත් එකක මතක තියාගන්න ඕනේ. සංකේතයක් දාගන්න ඕනේ. නැත්නම් variable එකක් අපි දාගන්න. නිලුමිලත් ඇඳලා ඉවර තිබුණා. first number and second number කියලා දැම්මම කමක් නැද්ද කියලා අහනවා. ඒත් අවුලක් නැහැ. හරි. first number and second number කියලා දැම්මත් කමක් නැහැ. නමුත් අපි ගොඩක් වෙලාවට හොඳයි මෙතනදී මේ
අර දැන් මෙතනදී අපි මේකට කියන්නේ variable එකක් කියලා. මොකක් හරි මේ VG සංකේතයක් variable එකක් විචල්‍යයක් කියලා. ඒ variable එක ගොඩක් වෙලාවට හොඳයි අපි මේ මොකක් හරි එක පදයක් විදිහට දැන් x y නැත්නම් num1 ඒ වගේ ගන්නවා නම් මොකද තව ඉස්සරහට යද්දී අපි මම කියන්නම් ස්පේසස් එහෙම ගන්න බෑ. ඒ නිසා x y වගේ නැත්නම් n1 n2 එහෙම ගත්තත් කමක් නැහැ. right. හරි. එතකොට එහෙනම් input numbers as x, y කියලා අපි ගන්නවා. ඊට පස්සේ අපි මේක එකතුව ගන්න ඕනේ. එහෙනම් මම එකතුව ගන්නවා මෙන්න මෙහෙම. එකතුව total. නැත්නම් tot කියලා ගන්න පුළුවන් කෙටියෙන් අර්ථවත්. tot සමානයි කොහොමද total එක හැදෙන්නේ එහෙනම් process එක තමයි x + y. x හා y දෙක එකතු කරන්න ඕනේ. එතකොට තමයි total එක හැදෙන්නේ. දැන් ඕගලන්ට මතක තියෙන්න ඕනේ මේක process එකක්. මේක ක්‍රියාවලියක්. එහෙනම් ක්‍රියාවලිය කොහොමද flow chart එකේ අපි සංකේතවත් කරන්නේ? මොකද්ද සංකේතය? ඍජු කෝණාශ්‍රයකින්. process එකක් ගණනය කිරීමක් සමීකරණයක් අපි පෙන්වන්න ඕන ඍජු කෝණාශ්‍රයක් ඇතුළේ. ඒව ටික කියලා දුන්නා ඈ. IT ක්ලාස් පටන් ගත්තා කියලා මැසේජ් එක දැම්මට පස්සේ ඒ එක්කම යටින් එකෙක් මැසේජ් එකක් දාලා සර් පටන් ගත්තද කියලා. ආච්චිට ඉතින් මේ පටන් ගත්තා කියන එක යටින්ම දාලා පටන් ගත්තද කියලා. සන්තෝසයි. හරි. ඊට පස්සේ ටෝටල් එක ඔන්න හෙව්වා. දැන් අපි හොයපු දේ මොකද කරන්න ඕනේ? අපිට කියනවා නේද? එකතුව ලබාගත හැකි ආකාරයක්. හරි. එතකොට දැන් මේක අරගෙන මේක පෙන්වන්න ඕනේ. අවුට්පුට් කරන්න ඕනේ. එහෙනම් අවුට්පුට් කරනවා. මොකක්ද අපි අවුට්පුට් කරන්න පාවිච්චි කරන වචනේ අපිට කියන්න පුළුවන් මේක ඩිස්ප්ලේ කියලා. පෙන්වන්න ඩිස්ප්ලේ. කවුද පෙන්වන්නේ? tot display tot කියන එක. මේ variable එක තමයි පෙන්වන්න ඕනේ display tot. අපි ඒක ලියන්නේ මොකක් ඇතුළේද? ඒකත් මෙන්න මෙහෙම කෙනෙක් ඇතුළේ. සමාන්තරාශයක් ඇතුළේ. input output ලියන්නේ සමාන්තරාශයක් ඇතුළේ. දැන් වැඩේ ඉවරයි. total එක display කරා අපිට යන්න තියෙන එළියට අපි ලියනවා display tot. ඊට පස්සේ මොකද්ද? stop එහෙම නැත්නම් end කියලා කියන්නත් පුළුවන්. ළමයි ඒක ලියන්නෙත් මොකක් ඇතුළේද? අර කොන රවුම් වෙච්ච ඍජු කෝණාශ්‍රය එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් එතනදී මේ රවුමක් ගන්නත් පුළුවන්. ඔන්නෝම රවුම් කරලා ගත්තා නම් හරි. හරි. right. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේකේ flow එක ගලා යාම ඊතල දාලා ඔන්න පෙන්නන්න. හරි. මෙන්න අංක දෙකක් ඇතුළත් කරලා ඒ අංක දෙක එකතුව ලබා ගැනීම සඳහා ලියපු flow chart එක ඔච්චරයි. මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් කාට හරි අහන්න පුළුවන්. So අතන input numbers කියන්නේ input numbers as xy එකේ ඒ එතන input numbers කියලා විතරක් තිබ්බ මොකද ගන්න? input numbers කියලා විතරක් තිබුණොත් input numbers ඒත් ගැටලුවක් නැහැ. හැබැයි අපි අර දැන් හැමෝම කරනවට වඩා අපි ටිකක් වැඩේ පිළිවෙලට කරන්න ඉපේ. දැන් සමහර වෙලාවලදී මාකින් ස්කීම් එකේදී දැන් අපි හිතමුකෝ ඒගොල්ලෝ දුන්නොත් එහෙම දැන් මම මේ ප්‍රශ්නේ මම දීලා නැහැ මම අනෙක් ප්‍රශ්න වල දුන්නා. මේ ඒවට පාවිච්චි කරන සංකේත ටික. අර මේ ඩිස්කවුන්ට් එකට D අකුර එහෙම දීලා තිබුණා. එතකොට මේ දීලා තිබුණ ඒව උතන දාන්න ඕනේ. දැම්මේ නැත්තම් වැරදි. ලකුණු දෙන්නේ නැහැ. තේරෙනවද? අපි ඒවට කියන්නේ මේ best practices කියලා. ඒ කියන්නේ මේ මොනවද කියන්නේ මේ හොඳ භාවිතයන් ටික. ඒ කියන්නේ අපි ෆෝමල් විදිහට පිළිවෙලකට වැඩක් කරනවා කියලා පෙන්වන්න නෙමෙයි. ඉතින් පිළිවෙලකට වැඩක් කරන්න. අන්න එතනදී අපි ওই වගේ ක්‍රම පාවිච්චි කරනවා. හරි සර්. right. වෙනත් ප්‍රශ්න? right. ප්‍රශ්න නැහැ. ප්‍රශ්න දෙනවා ඉක්මනට අහන්න ඕනේ. හරි. නැත්නම් මම යනවා ඉදිරියට. මොකද තව දින වැඩ ගොඩක් කරන්න.
ගෙදර ක්ලාස් එක දැම්මම පටන් ගන්න ටිකක් අමාරුයි මොකද හේතුව මේ තාම පොසිටිව් වෙනවා ගොඩාක් දැන් පාර්ලිමේන්තු පොකුරත් පටන් ගන්න ඒ හින්දා අපි කොහොමද බයයි හරි අපි යන දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නේ තමයි මෙන්න මේක අංක දෙකක් ඇතුළත් කර එම පළමු අංකයේ අගයෙන් දෙවන අංකය අඩු කර පිළිතුර ලබා දීම සඳහා ෆ්ලෝ chart එකක් පිළියෙල කරන්න. හරි. එතකොට draw a flow chart to enter the two numbers and subtract the second number from the value of the first number and output the answer. Right. මෙතනදිත් අර ආරම්භය තියෙනවා. මෙන්න ආරම්භය start ඔන්න ආරම්භ කරා ඊට පස්සේ මොකද කරන්නේ ආරම්භ කරාට පස්සේ බලන්න ඕනේ ආදානයක් දෙන්න තියනවාද තියෙනවානේ අංක දෙකක් දාන්න තියෙනවානේ එහෙනම් මෙතනත් අපි දානවා මොනවද දැන් අපිට input කියන වචනේ විතරද ගන්න පුළුවන් අපිට කියන්න පුළුවන් get numbers මම මේ වචන 3 4 ඉඳන් මම මේ වචන ටික දීලා ඇති ඈ get numbers as වෙන අකුරු දෙකක් ගමු නේ n1 n1 n2 get numbers as n1 එහෙම ලිව්වා නම් හොඳයි ළමයි ඔයගොල්ලෝ ඒක පුරුදු වෙන්න අර එක එක ක්‍රම පාවිච්චි කරන්න යන්න එපා මේ පිළිතුරු පත්‍රය එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ එන්නේ කොහොමද ඒක වගේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ළමයා කොයි විදිහට ලියන එකද කියන එක ගැන අවබෝධයක් ඇතුව මම මේ කියන්නේ. ඒ හින්දා ඒ දේවල් ඒ විදිහට පාවිච්චි කරන්න. හරි. ඔයගොල්ලෝ ඉස්කෝලේ තාම ඉතින් ඉගෙනුනේ නැහැ. ඉස්කෝලේ ගුරුවරයා කියනවා නම් බලන්න ඉස්කෝලේ ගුරුවරයා පේප් මාකින් යන කෙනෙක්ද? සමහර හැම ඉස්කෝලේ ගුරුවරයා පේප් මාකින් යන්නේ නැහැනේ. හරි. දැන් ආයෙ පේප් මාකින් යන්න වෙයිද දන්නේ. දැන් අද ආයෙ කතා කර අමාත්‍යාංශයෙන් මේ කොළඹ මාකින් කරපු අය බෑ කියලා කිව්වා. ඒක කරේ නෑ. එහෙනම් ගම්පහක අපි සාර්ථකව ඉවර කරපු හින්දා මේ කොළඹ ටිකක් ගම්පහට දෙනවා. තව දවස් 12ක් එන්න පුළුවන්ද කියලා. මම නම් කිව්වා බෑ කියලා. මොකද සෙන්සුරාදා ඉරිදා පන්ති ටික කරගන්න වෙන්නේත් නෑ. උදේ හවස උදේ ගිහිල්ලා රැ එන්න උනොත්. කියලා මේ විභාග දෙපාර්තමේන්තුවෙන් කතා කරා. යන්න වෙයිද දන්නේ නෑ. බෑ කියලා කිව්වා. ආයෙ ඉතින් කතා කරයිද දන්නේ නෑ. ඒ හින්දා හැම ගුරුවරයෙම යන්නේ නැහැ මාකින්. ඒ හින්දා ඒක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. එහෙම තියෙන හින්දායි මම මේ කියන්නේ. බහුතරයක් කියන්නේ ටියුෂන් ගුරුවරු කොහොමත් යන්නේ නැහැනේ මාකින්. ඒගොල්ලන්ට යන්න බෑනේ. මාකින් යන්න නම් ඉස්කෝලේ උගන්වන ගුරුවරෙක් වෙන්න එපා. හරි. ඉතින් ඒ හින්දා මේ එක එකනා කිව්ව පළේට එක එක දේවල් කරන්න එපා. මේ පේප් මාකින් වල ඒ තියෙන දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කොහොම උත්තර ලියන එකද කියන එක කිව්වහම ඒක විශ්වාසයට ගන්න. ඒ අනුව වැඩ කරන්න. ඒ වගේ අර බොහෝ පිළිවෙලකට වැඩක් කරන්න ඕනේ. ඒ දේවල් ඒ විදිහටම පිළිපදින්න. දැන් මෙතන අපි අනිවාර්යෙන් එහෙම අපි පාවිච්චි කරන්නේ මොනවද සංකේත කියන එක අපි ඒගොල්ලන්ට හඳුන්වා දුන්නාට පස්සේ අපි ඒක ඒ විදිහට යන එක ලේසි පැහැදිලි හරි රයිට් මම පෙන්නනවා ඔයගොල්ලන්ට මේ A level වල කොහොමද මේ flow chart වලට එහෙම ලකුණු දුන්නේ කියලා හරි O level එකෙත් එහෙමම තමයි ඈ රයිට් O level එකකුත් මම පෙන්නන්නම් දැන් මේ A level එක ඊයේ පෙරේදා ඉවරුනේ එහෙනම් A level එක පෙන්නන්නම් කිව්වේ get numbers as n 1,n2 right ඊළඟට මොකද කරන්න තියෙන්නේ අපිට අගය අඩු කරලා උත්තරයක් ගන්න ඕනේ ළමයි අඩු කරලා උත්තරයක් ගන්න කොහොමද process එකක් අඩු කිරීමක් තියෙනවා එහෙනම් අපි මොකද්ද ගන්නෙ අපි හිතමු සංකේතය අපි ගමු value කියලා දැන් total කියලා දාන්න බැහැනේ
නේද? ටෝටල් වෙන්නේ එකතුවක් වුණොත් නේ. දැන් අඩු කිරීමනේ අපි නිකන් වැලියු කියලා දාමු. නැත්නම් වෙන ඉංග්‍රීසි අකුරක් දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. වැලියු සමානයි. හරි. කොහොමද වැලියු එක එන්නේ? n2 වලින් අඩු කරොත් එහෙම n1 එහෙමනේ. දෙවන අංකය පළමු ඇතුළත් කර එම subtract the second number from the value of the first number. පළමු අංකයගෙන් දෙවන අංකය අඩු කරන්න ඕනේ. එහෙනම් n1 වලින් තමයි n2 අඩු කරන්න ඕනේ. අන්න ඒ දේ හරියට බලන්න. n1 වලින් n2 තමයි අඩු කරන්න කියන්නේ. හරි. මේ අර සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය වෙන කතන්දරේ නෙමෙයි. ඊට වඩා වෙනස් කතන්දරයක්. right. ඔන්න value එක අපි calculate කරා, ගණනය කරා. right. ඊළඟට අපිට තියෙන්නේ හරි. කවුද? දෙන්න. පේපර්ස් ටිකද? ගේ. ඔන්ලයින් එකක් කරන ගමන් ඉන්නේ. කරාද කොහොමද? හරි මම බලලා දෙන්නම් ඈ. හරි. right. එතකොට මේ ඔන්න value එක හොයනවා n1 n2. දැන් අපිට process කරලා ඉවරයි. දැන් අපිට output කරන්න තියෙන නම් අපි output කරනවා. එහෙම නැත්නම් පෙන්නනවා. අපිට කියන්න පුළුවන් ඒක display කියන වචනයෙන්. display මොකද display කරන්නේ අපිට අඩු කර පිළිතුර. එහෙනම් අඩු කරපු පිළිතුර තියෙන්නේ කොහෙද දැන් තැන්පත් වෙලා value කියන තැන. එහෙනම් value display value. හරි. flow chart වලදී එහෙම නැත්නම් මේ ගැලීම් සටහන් වලදී මේතන value කියන එක simple තීද්දි මෙයා capital වුණාට අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා ඔහේ නිකන් අතහැරලා දාන්න එපා. එකම පිළිවෙලකට යන්න. මෙතන ඔක්කොම value කියන එක simple නම් ගියේ මෙතනත් simpleම යන්න. හරි. ඒක Pascal වලදී ප්‍රශ්නයක් නැහැ. නමුත් A level Python වලදී ඒක ගැටලුවක්. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් අර ඒ පුරුදු ඒ විදිහටම කරගෙන යනවා. සම්මත විදිහට. capital නම් මොකද capital simple ભેදය බලපානවා සමහර තැන්වලදී. right. display value වැඩේ ඉවරයි. දැන් මොකද්ද? stop. හරි. එනම් බලන්න start එක මෙන්න සංකේත නම් පොඩි රවුම් ගතියක් කොන් වලින් පොඩි රවුම් ගතියක් දැම්ම නම් හරි ඈ. ඔන්න flow එක. දැන් බලන්න මේකේ එකකට පස්සේ එකක් ලෙස බොහොම පිළිවෙලට තියෙනවා නේද පියවර ටික. එකකට පස්සේ එකක් ලෙස තියෙනවා. හරි. අපි ඕකට කියනවා මේ අනුක්‍රමය කියලා. නැත්නම් sequence කියලා. process එක sequence එකක්. පිළිවෙලට තියෙනවා එකක් පස්සේ එකක් විදිහට තියෙනවා. process එක එකක් පස්සේ එකක් විදිහට බොහොම පිළිවෙලට තියෙනවා. right. ඊළඟට තුන්වෙනි එක තමයි මම ඔයගලන්ට දුන්නේ. දැන් මේවා ගොඩාක් තියෙනවා මේවා ගොඩාක් කරන්න ඕනේ මේ අයිඩියා එක ගන්න නම් නැත්නම් එහෙම පැටලෙනවා කරන්න බැරුව යනවා. හරි. ඊළඟ එක තමයි ප්‍රැක්ටිකල් කතන්දරයක් දුන්නා දැන්. හරි. චුට්ටක් වෙනස් වෙනවා වැඩි.
හරි. හරි. වෙළඳ සැලක මිලදීගත් භාණ්ඩ සඳහා මුල් බිල්පතෙන්. හරි. ඔව් ඉස්සෙල්ලා ක්ලාස් වල මේ වඳින විදිය මේ වගේ භාවිතා කරන සංකේත මේ වගේ භාවිතා කරන වචන මේ හැම දෙයක්ම කියලා දීලා තමයි මේ වැඩ ටික දුන්නේ කරන්න කියලා. හරි. මම මේක පැහැදිලිව කිව්වනේ පන්ති දවසක් යනවා දවසක් නැහැ එහෙම වෙනකොට මේ 11 වසරේ ඒවා මොන විෂය වුණත් අල්ල ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ග්‍රීක් රෝමන් ලැටින් වගේ තියෙයි. හිටියේ නැත්තම් මුලේවට. හරි. වෙළඳ සැලක මිලදීගත් භාණ්ඩ සඳහා මුළු බිල්පතෙන් 10%ක් වට්ටම් ලබා දෙනවා. හරි. එතකොට බිල්පතේ වටිනාකම මුළු බිල්පතරනේ බිල්පතේ වටිනාකම B අකුර විදිහට තමයි B කියන සංකේතය තමයි ආදේශ කරගන්නේ. ඇතුළත් කළ විට වට්ටම D කියලා වැලියු එකකට දාගන්නවා. ගණනය කර ඒ වටිනාකමෙන් අඩු කර ගෙවිය යුතු මිල P ගෙවන්න ඕනේ P කියන උතර. ගණනය කරලා P සහ වට්ටම ද දර්ශනය කිරීමට ගැලීම් සටහනක් අඳින්න. එහෙනම් මෙතන වැඩ කීපයක් තියෙනවා කරන්න. මොනවද? ආරම්භ කරලා ඉවර වෙලා බිල්පතේ වටිනාකම ඇතුළත් කරන්න ඕනේ. බිල්පතේ වටිනාකම ඇතුළත් කරාට පස්සේ වට්ටම ගණනය කරන්න ඕනේ. වට්ටම ගණනය කරන්න ක්‍රමයේ දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ගණන් වලදී වට්ටම් ගණනය කරන හැටිනේ 10%ක වට්ටමක් වම් මුළු බිල්පතෙන් 10%ක් ගණනය කරන්න ඕනේ. කැල්කියුලේට් කරන්න ඕනේ. ඊට පස්සේ ගෙවිය යුතු මිලත් ගණනය කරන්න ඕනේ. වට්ටම අඩු කරාට පස්සේ වට්ටම අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ගණනය කරපු වට්ටම අඩු කරන්න ඕනේ. රයිට්. අඩු කරලා ඉවරලා තමයි ගෙවිය යුතු මිලයි වට්ටමයි දර්ශනය කරන්න ඕනේ. හරි. රයිට්. එතකොට බලන්න මොකද්ද කරන්න කියලා. පළවෙනි එක තමයි start. start. ආරම්භ කරා. ස්ටාර්ට් කරාට පස්සේ ඉන්පුට් කරන්න ඕනේ මොකද්ද? බිල්පතේ වටිනාකම. ඉන්පුට්. දැන් අන්න මෙතනදී කෙලින්ම ගන්න පුළුවන් ඉන්පුට් B කියලා. ඇයි අපි දීලා තියෙනවා B කියන්නේ බිල්පතේ වටිනාකම. ඒ හින්දා මෙතනදී කැමති නම් කියන්න පුළුවන් input bill value as B කියලා. එහෙම නැත්නම් input B කියලා කෙලින්ම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. input B මම මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න හින්දා මම දානවා input bill value as B කියලා. බිල්පතේ වටිනාකම ඇතුළත් කරාට පස්සේ ඊළඟට මොකද කරන්න තියෙන්නේ? වට්ටම ගණනය කරන්න ඕනේ. වට්ටම ගණනය කිරීම process එකක් අපි ගණනය කරනවා මෙහෙම. වට්ටම තමයි D හැදෙන්නේ කොහොමද? උසිත කවින් ඩිස්කවුන්ට් එක හදන්නේ කොහොමද කියලා කියන්න බලන්න. වට්ටම ගණනය කරන්නේ කොහොමද? බිල්පතේ වටිනාකම දුන්නාම මුළු ගාන අරගෙන ඒක වට්ටමට අදාළ ප්‍රතිශතයේ මේ මොකද්ද සුළු කරලා මුළු සම්පූර්ණ ගානේ අඩු කරනවා. නෑ නෑ මම හිතුවේ වට්ටම හොයන හැටි විතරයි තාම. ඩිස්කවුන්ට් එක විතරයි. අක්කණ්ඩ ඉන්නවද ළඟ පාතක? බෑ. මම කියපන් කොහොමද ඩිස්කවුන්ට් එක හොයන්නේ කියලා. මුලින් කියපු ටික විතරයි 100ට ගානෙන් වැඩි කරනවා නේ. බිල්පතේ වටිනාකම කොහොමද? බිල්පතේ වටිනාකම B. ඒක වැඩි කරනවා. දැන් මේ අපි කම්පියුටර්ස් වලදී IT වලදී වැඩි කිරීම ලකුණ වැඩි කිරීමට තියෙන තරුව ඒ හින්දා ඔයගොල්ලෝ ෆ්ලෝ chart එකේ දානකොට සීරියල් කෝඩ් එකේ දානකොට වැඩි කරන්න තියෙන වෙලාවක x අකුර දාන්න එපා තරුව දාන්න ඈ.
ඩිස්කවුන්ට් එක D සමානයි බිල්පතේ වටිනාකම වැඩි කිරීම 100%. B වැඩි කිරීම 100%. එතකොට දැන් මෙතනින් මොකද්ද වෙන්නේ? බිල්පතෙන් 110ක් ගණනය වෙලා ඒක ඩිස්කවුන්ට් D කියන එකට ආදේශ වෙනවා. ඒක හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? ගෙවිය යුතු මිල ගණනය කරන්න ඕනේ. ගෙවිය යුතු මිල ගණනය කරන කොහොමද ගෙවිය යුතු මිල? P සමානයි බිල්පතේ වටිනාකම B වලින් අඩු කරන්න ඕනේ මොකද්ද? ඩිස්කවුන්ට් එක. P සමානයි B අඩු කිරීම D. හරි නේද? එච්චරයි නේද? ඊළඟ පියවර තමයි ඩිස්ප්ලේ කරනවා. කොහොමද අපිට කියලා තියෙන්නේ? ගෙවිය යුතු මිල සහ වට්ටම. එහෙනම් ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ ගෙවිය යුතු මිල P. ඊට පස්සේ කමාවක් වට්ටම D. ඔය දෙන්නව පෙන්නනවා. පෙන්නලා ඉවර වෙලා මේක මොනව කරනවද? අවසන් කරනවා. හරිද? රයිට්. ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන් දැන්. ප්‍රශ්න තියෙන්න ඕනේ ළමයි. ප්‍රශ්න නැත්තම් මේක මේ ගොඩ දාගන්න බෑ. ප්‍රශ්න තියෙන්න ඕනේ. 100% තේරුණා නම් ඒක අදහා ගන්න බැරිද? මේ කරපු process එක තේරුණාද කට්ටියට? තේරුම් නැති මොනාර තියෙනවා නම් අහන්න. දැන් තව මීට වඩා ඒවා දෙනවා කරන්න. එතකොට තනියම අඳින්න පුළුවන් වෙනවා. සංකේත ටික දැන් මේ වෙනකොට input process output මේ සංකේත ටික දැනගෙන ඉන්න ඕනේ. හරි රයිට් ගැටලු නැහැනේ හරි අපි ඉදිරියට යමු එහෙනම් ඊළඟ එක ඔබගේ මුල් නම සහ වාසගම වෙන වෙනම ආදානය කළ විට සම්පූර්ණ නම ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්නලු හරි එහෙනම් ස්ටාර්ට් කරා මොනවද ඉන්පුට් කරන්නේ නැත්තම් get ගන්න හරි මුල් නම අපි දන්නවා මුල් නමට අපි කියන්නේ first name කියලා. ඉතින් අපි ගන්නවා f name underscore mark එක දැම්මේ ළමයි space එක දාන්නේ. හරි get f name, surname. s name එකයි f name එකයි surname එකයි ගන්න. හරිද? දැන් මේකේ මොකද කරන්න තියෙන්නේ? මෙයාගේ හදන්න ඕනේ මොකද්ද? full name එක. full name එක සමානයි f name plus
surname full name එක හැදෙන්නේ කොහොමද first name එකයි surname එකයි දෙක එකතු වෙලා කියන්නේ මෙතනදී එකක් පිටුපස්සේ අනිත් එක type කරන එකයි කරන්නේ හරි ඊළඟට right ඊළඟට මොකද කරන්නේ display කරනවා නැත්නම් show පෙන්වන්න මොකද්ද full name එක display කරන්න full name එක වැඩේ ඉවරයි stop මෙන්න process එක ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ මෙන්න ආදානය මෙන්න ප්‍රතිදානයේ output එක මෙන්න අර කොංග්‍රවුන්ඩ් වෙච්ච එක දැන් මේ සමහර ළමයි මේක ඊතලේ වෙනකොට නිකන් ඉරක් ගහලා තියෙනවා හරි ඉරක් ගහලා තිබුණොත් මේකට ලකුණු දෙන්නේ නැහැ මොකද ඊතලෙන් පෙන්වන්නේ දත්ත ගමන් කරන දිශාව. ඒතර දිශාව තියෙන්න ඕනේ. ඒක ඉරක් ගහවට ලකුණු දෙන්නේ නැහැ. කාවින්දට ක්ලාස් එකක් කියලා 6 මාට්ට ක්ලාස් එක ඉවර වෙන්න ඉස්කෝලේ ඒක ඉවරලා එනවා කතාවක් කිව්වා. හරි. මෙන්න 4 වෙනි එක. මෙන්න පස්වෙනි එක. ත්‍රිකෝණයක ආධාරක පාදය x සහ ලම්බ උස h ලබා දුන්නාම වර්ගඵලය ගණනය කරන්න ගණනය කර පෙන්වීමට ගැලීම් සටහනක් අඳින්න. Draw a flow chart to calculate the area of a given the base x and vertical height is h of a triangle. Right. සූත්‍රය දන්නවනේ? හරි. එන උන ආදානය කරමු. ළමයි ඩිස්කනෙක්ට් වෙයි විනාඩියයි තියෙන්නේ. එතකොට ආයි කනෙක්ට් වෙන්න.